හරි. එහෙනම් දැන් අපි පටන් ගමු ලෙජරේ ගනුදෙනු වාර්තා කිරීම. ජනවාරි 1 රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. බලන්න ඒකේ දිත්ත බලපෑම ටියුට් එකේම දෙනවා ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කරාම මුදල් වත්කම වැඩි වෙනවා දෙක ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඊළඟට ඔයා ටියුට් එකේ දිත්ත සටහන ලියාගත්තා මුදල් හර ප්‍රාග්ධන බැල කියලා. මම යනවා ඉඩකඩ තියෙන ගිණුමක් රෝල් කර ගන්නවා මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම මම තව ගිණුමක් රෝල් කර ගන්නවා. ඒකේ නම ප්‍රාග්ධන ගිණුම. හරි. දැන් ඩබල් එන්ට්‍රි එක වාර්තා කරද්දී මුලින්ම මුදල් ගිණුම හර කරන්න ඕන. මම කරන ආකාරය බලන්න. දිනය ලියනවා කෙලවරෙන් 1.1 හර කරනවා මේ කෙලවරෙන් 500ක්. එනෝනේ හැමෝටම. ඔව්. කවනාවක් ගිහින් තියෙනෝනේ. හරි. ඔන්න මම මුදල් ගිණුම හර කළා 500ක්. දෙවෙනි සටහන යන්නේ ප්‍රාග්ධන ගිණුමට. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕන කියනවා. එහෙනම් අපි දිනය ලියමු ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්ත 1.1 බැර කරන්න 500. හරි. දැන් අපි මේ මැද හිස්තනක් තියාගත්තේ මේ ඩබල් එන්ට්‍රි එකත් එක්ක සම්බන්ධ අනිත් ගිණුමේ නම ලියන්න. දැන් මෙතනින් මොකද කියන්නේ? මුදල් ගිණුම 1.1 500ක් හර වුණා. ලක්ෂ 5000 බෙදුවම 500 උත්තරේ 10 වලින් කියන්නේ 500 ලක්ෂ 5. 1.1 මුදල් ගිණුම හරවන විට බැරවුනේ කවුද කියලා මෙතන ලියනවා. බැරවු කෙනාගේ නම මෙතන ලියනවා. එනවා මෙතන ලියනවා ප්‍රාග්ධන කියලා. ප්‍රාග්ධන. දැන් ඉන්න ප්‍රාග්ධන ගිණුමට. ප්‍රාග්ධන ගිණුම 1.1 500ක් බැරවුණා. එයා බැරවෙද්දි කවුද හරවුනේ? මෙතන ලියන්නේ හරවෙන කෙනාගේ නම විස්තරයට ලියන්න. මුදල්. ඔන්න පළවෙනි ඩබල් එන්ට්‍රි එක අපි වාර්තා කරගත්තා. දැන් යන්නේ 1.3 ගණනුවට. අත්පිට විකුණුම් ආදායම 90000. අත්පිට විකුණුම්. දිත්ත බලපෑම ටියුට් එකේ දෙනවා මුදල් වත්කම වැඩි වෙනවා දෙක විකුණුම් ආදායම වැඩි වෙනවා. අපි ඒකේ ඩබල් එන්ට්‍රි එක ගොඩනගා ගත්තා. මුදල් හර විකුණුම් බැර. අපිට මුදල් ගිණුම දැන් තිබෙනවා. හැබැයි විකුණුම් ගිණුම නැහැ. එහෙනම් මම තව ගිණුමක් නම් කරගන්නවා විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම. හරි. දැන් වාර්තා කරමු. ව්‍යාපාර ගණනුවක් කරලා මුදල් ලැබුණා. මුදල් වත්කම් වැඩි වුණා. ඒක මුදල් ගිණුමේ හර පැත්තේ ලියන්නේ. එන්න මුදල් ගිණුමට හැමෝම දිනේ 1.3 ලියන්න කෙලවරෙන්ම අනිත් කෙලවරේ හර වෙන ප්‍රමාණය ලියන්න 90. මේ 1 ස්ථාන 10 ස්ථාන ඒවා පිළිවෙලට ලියන්න පෙත්ත ලියන්න. මෙතන වටිනාකම අපි එකතු කරනවා. ඒ නිසා එකතු කරන පහසු වෙන ආකාරයට 1 ස්ථාන 10 ස්ථාන 100 ස්ථාන හරි පෙළට ගන්න. ඔන්න මුදල් හර කළා. ඒකේ බැර සටහන යන්නේ විකුණුම් ගිණුමට. රෝල් කරගත්ත විකුණුම් ගිණුමේ බැර කරන දිනය 1.3. වටිනාකම ලියන්න 90. ඔන්න. මුදල් හර වුණා 90ක්. විකුණුම් බැර වුණා 90ක්. මේ මැද හිස්තලේ මොකද්ද කරන්නේ අපි? අනිත් ගිණුමේ නම ලියනවා. එහෙනම් මුදල් ගිණුමේ ලියන්නේ බැර වුණේ කවුද කියලා? විකුණුම්. විකුණුම් ගිණුමේ ලියන්නේ හර වෙන්නේ කවුද කියලා? මුදල්. හරි. 1.5 රුපියල් ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගන්නවා. ව්‍යාපාරට ගන්නේ බලන දිත්ත බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා. බැංකු ණය වගකීම වැඩි වෙනවා. ඒක ටියුට් එකේ දුන්නා. ඒ ඉදිරියෙන් අපි ඩබල් එන්ට්‍රි එක ගොඩනගා ගත්තා. මුදල් වත්කම වැඩි වුණා. මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර වශයෙන්. අපිට මුදල් ගිණුමක් තිබෙනවා. අපිට බැංකු ණය ගිණුම නැහැ. හරි මම දැන් රූල් කරනවා බැංකු ණය ගිණුම. බැංකු ගිණුම නෙමෙයි. බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. ඒ කියන්නේ බැංකුවේ මුදල් තැන්පත් කරලා මුදල් ශේෂය වාර්තා කරගන්න ගිණුම. මම මුදල් ගිණුම කියලා කියන්නේ. දැන් අලුත් විෂය නිර්දේශය අනුව බැංකු ගිණුම හා මුදල් ගිණුම කියලා දෙකක් ස්කූල් කරගන්නේ නැහැ. බැංකුවේ තිබෙන මුදලත් අපි මුදල් ගිණුම හරහා පෙන්වන්නේ.
ඒ නිසා මේක බැංකු ණය ගිණුමක්. බැංකුවට ගෙවන්න තියෙන ණය ශේෂය පෙන්වන ලෝන් amount එක පෙන්වන ගිණුමක්. හරි අපි වාර්තා කරමු. බැංකුවෙන් මුදල් ලැබෙනවා ලක්ෂ 6ක්. මුදල් ගිණුම හර වෙන්න ඕන. දිනේ 1.5. අර පැත්තේ ලිව්වා 600ක් ලිව්වා. ඔන්න මුදල් ලැබීම මුදල් ගිණුමෙන් හර කළා. දැන් කෙනෙක් අහුවොත් මුදල් ගිණුම කියන්නේ මොන වගේ ගිණුමක්ද? මේක වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක් නේද? ව්‍යාපාරවල දේපලක් මුදල් කියන්නේ. වත්කම් ගිණුමක වැඩිවීම ලියන ගිණුමේ හර පැත්තේ ඔන්න හර කළා. බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. වගකීමක වැඩිවීම බැර යනවා බැංකු ණය ගිණුම බැර කරනවා. දිනේ ලියන 1.5 බැර පැත්තේ. බැර කරන ප්‍රමාණය 600ක්. ඔන්න මුදල් හර බැංකු ණය බැර. දැන් විස්තරයට ලියන ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා. මුදල් ගිණුම ලියනවා බැරවුණු කෙනාගේ නම බැංකු ණය. බැංකු ණය ගිණුම ලියනවා හර වෙන කෙනාගේ නම මුදල්. එකයි 7 අත්පිට ගැනීම බාණ්ඩතොගයක් මුදල් ගෙවා මිලදී ගැනීම. තොගවත්කම වැඩි වෙනවා. තොගවත්කම වැඩි වෙද්දී හර වෙන්නේ ගැනුම් ගිණුම කියලා ඔයා ලියාගත්තා. මුදල් වත්කම අඩු වෙනවා. එතෙන්දී මුදල් ගිණුම බැර වෙනවා කියලා ඔයා ටියුට් එකේ ලියාගත්තා. දැන් අපි එහෙනම් රූල් කරගමු. තව එක ගිණුමක්. ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. අත්පිට ගැනුම් ගිණුම කියලා නම් කරන්න ඕනද නැහැ? ණයට ගත්තත් මුදල් ගෙවා ගත්තත් අපි ඒක වාර්තා කරගන්නේ ගැනුම් ගිණුමේ. ණයට විකුණුවත් මුදලට විකුණුවත් අපි වාර්තා කරන විකුණුම් ගිණුම එකයි. ණයට ගිණුම් කියලා වෙනම ගිණුමක් ප්‍රූව් කරන්නේ නැහැ. හරි. ගැනුම් ගිණුම නම් කරගෙන ඒකේ අත්පිට ගැනුම් ගිණුම ගත කරනවා. ගැනුම් ගිණුම 400ක්. දිනේ ලියන කෙලවරෙන් 1.7 400ක් ලියන්න. ඔන්න ගැනුම් ගිණුම හර වුණා. එතෙන්දි මුදල් ගෙවුවම මුදල් ගිණුම බැර වෙනවා. එන්න මුදල් ගිණුමට බැර කරාම 1.7 දිනය 400ක්. ඇතම් ළමයි මුදල් ගිණුමේ පළවෙනි රූල් තුන පාවිච්චි කළානේ ඒ නිසා හතරවෙනි රූලෙන් ලියන්න පටන් ගන්නවා බැලන්ස් කරන්න වැරදි. අපි මුදල් ගිණුමේ රූල් තුනක් පාවිච්චි කළේ හර පැත්තේ පමණයි. එයනවා මේ පළවෙනි දර්ශනහන බැර කීවේ බැර පැත්තේ උඩම රූලේ ලියන්න. 1.7 400ක්. හරි දැන් ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියමු. ගැනුම් ගිණුමේ ලියනවා බැරුව කෙනාගේ නම මුදල්. මුදල් ගිණුමේ ලියනවා හර වෙන කෙනාගේ නම ගැනුම්. දැන් යනවා 1.10 ගන්න දෙනකොට ඒකට රූල් කරගන්න ණය හිමි ගිණුමක්. ළමයි මේ ගිණුම් වලට කියන්නේ වගුවක් කියලා නෙමෙයි. මේවට කියන්නේ ගිණුම් කියලා ලෙජර් ගිණුම්. අලුත් නේද? කිනාවක් ගියාට සමා වෙන්න. ළමයි කඳන හැම වගුවකටම දහස් වලින් කියලා දක්වන්න ඕනද? අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි ගිණුම් කට්ටලයක් හදද්දී සමාගම් හවුල් ව්‍යාපාර පාඩමේදීත් සිලිමු සංඛ්‍යා දහස් වලින් කියලා උඩින් දක්වුවට පසුව ඒක වැලිඩ් වෙනවා. මේ රූල් කරන ගිණුමක් පාසා දහස් වලින් කියලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක මේ වගේ ගණන් විභාගෙට එන්නේත් නැහැ. අයියෝ. එහෙනම් මොකටද කනදාගෙන හදාගන්න විභාගෙට එන්නේ නැත්තම්? මෙතනින් තමයි අපේ අර මුදුන් මුල හදාගන්නේ. ඒ නිසා මේව ඉගෙන ගන්නේ. අර තුල ලෙජර් ගණන් ටිකක් වාර්තා කරන්න ඒක ඕල්වෙල් පන්ති ළමෙක් ඉන්නේ. සාමාන්‍ය පෙළ කොමර්ස් කළොත් එනවා. ඒ නිසා මේ වගේ වැඩ කරද්දී අපි ටිකක් කාලය කළමනාකරණය ඉගෙන ගන්න ඕන. මම බෝඩ් එක වල පැහැදිලි වෙනව නිසා තමයි මේ ටීගිම රූල් කළේ. නැත්තම් පොතේ මෙහෙම ඉතිහාසය ගහගත්තත් ඇති ගිලුමකට. එකකට ගිලුමක් දැන් අරසතර එක ගිලුමක් විතරක් රූල් කරන අය මෙහෙම ඉර අඳින්න නැතුව මේ ආකාරයෙන් එකකට එකක් ඉඳගෙන ගියත් ඇති. මේක මුදල් ගිලුම. මේක ප්‍රාග්ධන ගිලුම. මේ හර මේ බැල. අර සිර ඕනේ නැද්ද? මේ තරඟකාරී විභාගයක් නේ කරන්නේ. මේ විභාගෙදී අපිට දැනුම වගේම වේගයක් අවශ්‍ය වෙනවා.
මොකද සෙකන්ඩ් පේපර් එක කරද්දී අපිට වෙලාව මදි වෙනවා එකවුන්ටින් වල ගොඩක් අයට එක අනවශ්‍ය වැඩවල සඳහා කාලය ඉර කරපු නිසා. ඒකත් තමයි අනුරෙන් කියන්නේ ඒක. දැන් මම කොයිතරම් කිව්වත් ඔතන කෙලවාගේ පොත බලන්න. අනුරෙන් නම් ඉරියදලා තියෙන්නේ. ඔයා මම කියන දේ නාහන එක. කියන්නේ කියන දේ නාහන එක ඊළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ කියලා මම අතාරින්නේ නැහැ. ආවුදව කරනවා. නිසා ආයෙත් ආයතනා කරනවා. මම ඒක අත්දකපු කෙනෙක්. මට අනන්තවත් ගෝලයෝ හමු වෙනවා. සෙකන්ඩ් පේපර් එක කරද්දී වෙලාව මදි වුණා කියන අය. ලක්ෂ ළමයි. ඉකොන් BS A කරනවා. accounting වලට C B අනේ සර් සමාගම් ගන්න හදා ගන්න බෑ. සාමාන්‍ය අපි සමාගම් ගන්න ලොකු ගණනක්. ඒක පේපර් එකේ අන්තිමට හදන්නේ. ගොඩක් අය කියන කතාවක් අනේ සර් ලෙහෙසිම ගාන සමාගම් ගානේ ගැලපිටි ගෙදරලක් ඇවිත් කියවුවා ගෙදර දිනා අනේ මට හදා ගන්න පුළුවන් වුණා බැලන්ස් වුණා. නමුත් හෝල් එකේ එක්සෑම් හෝල් එකේදී වෙලාව මදි වුණානේ. ඒකේ කරුණු කීපයක් තියෙනවා. එකක් අපේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීපු මදිකම. අනිත් එක තමයි ඒ කියන ගොඩාක් අයගේ අඩුවල පාවිච්චි කිරීම තියෙනවා. සමහර ළමයි ඉන්නවා අඩුවල පාවිච්චි කරනවා විතර නෙවෙයි පෑන් දෙකක් පාවිච්චි කරනවා. රූල් කරන්නේ එක පාටකින් රතු පාටි. කළු පාටි. ලියන්නේ නිල් පාටි. මේ පෑන තියලා තව පෑනක් ගන්න. ආයෙ පෑන තියලා ආයෙ ලියන්න ගන්න. ඒ වගේ කාලය පොඩි ඔයා හිතනවා ශනිකව එක කරනවා කියලා. ඔය ශනිකව කරන වැඩේ කීප වතාවක් කරද්දි මොකද වෙන්නේ? විනාඩියක් දෙකක් පාට නැති වෙනවා. අනේ හරහා මොකද වෙන්නේ? අපිට ලකුණු ගන්න තියෙන අවස්ථාවන් මගහැරෙනවා. ඒ නිසා අඩුවල පාවිච්චි කරන එක ඔයාලට පුරු වෙලා ඇති. අඩුවක් පාවිච්චි නොකරන ඒ වගේ ගිණුමක් අඳින්න බැරුව ඇති. ඒ දැන් විභාගෙදි පුළුවන් වෙනවා දැන් මම පටන් ගත්තා. කරුණාකරලා ඔයාලට පැත්තකින් තියන්න. ඔය කඩන්න විදියක් නැහැ මොකද ඉකෝන් වලට ඕන වෙන්නේ. මට ගැඩුව එමර්ජන්සි 50ක් සර්. ඒ සර් නම් කිසිම හිරිකිතයක් නැහැ, කනගාටුවක් නැහැ, ලෝභකමක් නැහැ. දැක්ක දරුණුලා දෙකට බින්ද කැල් ටික දානවා ඩස්බින් එකට. එහෙමයි අපිට අනුන්ට පාවිච්චි කරන එක අපිව අත්හැරි. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? එතකොට මිනිස්සුන්ද වෙන අපි මේ හොඳට වැඩ ටික කරගෙන ඉන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ අනුන්ට බින්දින්න මම එන්නේ නැහැ. එහෙම අවස්ථාවක් පන්තිල් ලැබුණා මම බින්දින්නේ නැහැ. මොකද ඔක ගම් තියෙන අමාරුව අපි දන්න නිසා. ඒ වුණාට ඔයා දැනගන්න accounting වලදී ඔයාට ආදරේ නම් ටූල පාවිච්චි නොකර ගිණුම් ටූල් කරන්න. හරි. මම කියමින් හිටියේ බාහිර විලදී ගැනීම ගැනනේ. මම වාර්තා කරලා තියෙනවා. ගැනුම් හරකලා මුදල් ගිණුම දැන් කරා. ඊළඟට ණය හිමි ගිණුම රූල් කරන්න කියලා කියේ. මම දැන් රූල් කර ගන්නවා බෝඩ් එකේ ණය හිමි ගිණුම. මෙයා වගකීම් ගිණුමක්. දැන් අපි වෙළඳ ලැබිලා කියලා ලියමුද? මගේ කෙනෙක් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. සෙකන්ඩ් සයි කරන අය වෙළඳ ලැබිලා කියලා ලියන්න. මේ ණය හිමි ගිණුමට අපි නමක් කියනවා. ඒකත් අවශ්‍යයි ලියා ගන්න. වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය සර් වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ එයා දිගයි අපි මේ නම පාවිච්චි කරමු ඉදිරියේදී දැන් අපි ණය විනායකයෙක් කියලා නම් දෙක පාවිච්චි කරමු ණයගතියන්ට කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා ණයගතියන්ට කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා මේක තමයි අලුත් නම නමුත් විෂය නිර්දේශයේ ටීචර්ස් ගයිඩ් බුක් එකේ ණය විගිනුම කියන පදේ තාම යොදා ගන්නවා ඒ නිසා අපිට මේක ලියන්න කාලය ගත වෙන නිසා කෙටියෙන් ලියන්න පුළුවන් නමුත් අර ඒක කිව්වම පොඩ්ඩක් අර තාක්ෂණික පැත්තට බර නිසා මම දැම්ම පාවිච්චි කරන්නේ නැහැ මේ වචනය අවශ්‍යයි ලියා ගන්න දන්නා ලියා ගන්න එක ගැටලුවක් නැහැ හරි දැන් බාහිර විදිහේ ගැනීම කරමු 1.10 ණයට ගනු තකවත්කම වැඩි වෙනවා කියලා ලියාගෙන තියෙනවා ටියුට් එකේ ඒ හරහා ගැනුම් ගිණුම හර වෙන්න ඕන කියලා ලියාගෙන තියෙනවා යන්න ගැනුම් ගිණුමට කලින් උන්ටලා එක හර කරන්න 1.10 60ක් ඔන්න තකවත්කම වැඩි වීම ගැනුම් ගිණුමේ හර කළා ඒක ගත්තේ ණයට නම් මුදල් අඩු වෙන්නේ නැහැ කලින් නම් මුදල් අඩු වුණා දැන් මුදල් අඩු වෙන්නේ නැහැ වගකීමක් බිහි වෙනවා ඒ බිහි වෙන වගකීමක් අපි කියනවා ණය හිමියෝ කියලා වගකීම වැඩි වීම බැර කියලා අපි දන්නවා එහෙනම් බැර පැත්ත ලියන්න 1.10 60ක් මෙතන ලියන්න හර වෙන කෙනාගේ නම ගැනු මෙතන ලියන්න බැර වෙන කෙනාගේ නම ණය හිමි දැන් නම් 145ම ඉන්නවනේ හරි උදේ හිටපු ගානම ඉන්නවා වීඩියෝ එක මම කරනවා අය අපි ගණිතනු දැන් 1 2 5ක් කරා පළවෙනි ගණන ටික මම බෝඩ් එකේ බලාගෙන ලියන්න ඉක්මනින්
අදිසියවත් එකේ ගැටලුවක් තිබුණොත් වීඩියෝ එක බලන්න එකක් බලලා තේරෙන්නේ නැත්නම් මට කෝල් එකක් ගන්න. 1:12 ආපසු යවමු. ආපසු යවමු වලදී ණයහිමි වගකීම් අඩු වෙනවා. ඒක වා ටියුට් එකේ ලියාගෙන තියෙනවා වගේ ඩබල් එන්ට් එකේ ලියාගෙන තියෙනවා වගකීම් අඩු වෙද්දී ණයහිමි කිරීම හර කියලා. එහෙනම් යන්න ණයහිමි කිරීමට දිනය යන ණයහිමි කිරීමේ හර පැත්තේ 1:12 හර කරන්න 10ක්. ඔන්න වගකීම් කිරීමක වැඩිවීම බැල කරා අඩුවීම හර කරා. ඒ වගේමයි තොගවත්කම අඩු වෙනවා. හරවාය අවද්ද අපේ ගබඩාවේ තිබු තොගේ බාහන මිලදී ගන්නාවේ තොගේ වැඩි වුණා නේද? 10 පිට ගත්තම තොගේ වැඩි වුණා 400කින්, ණයට ගත්තම තොගේ වැඩි වුණා 60කින්. ඒක අපේ ගබඩාවේ තියෙනවා. ඒකෙන් 10000ක් කොටසක් නාද ණයහිමියන්ට යවුවම අපේ තොගේ අඩු වෙනවා. මේක වත්කම් කිරීමක් නම් වත්කම් කිරීමේ වැඩිවීම හරලෙමු වගේ අඩුවීම බැරලා යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් අපි සම්ප්‍රදායක් විදියට බාහන හරවා යැවීම ගැනුම් කිරීමේ බැර කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි බැර කරනවා යාගේ උපගිණුමක් මොකද්ද? ආපසු යවුම් ගිණුම. ආපසු යවුම් ගිණුම බැර කරන්න දිනේ 1:12 10000. මේක බැරුමේ වත්කම් අඩු වෙන නිසා. ආපසු යවුම් කියන්නේ වත්කම් ගිණුමක්ද? ඔව්. ගැනුම් වත්කමේ අඩුවීම. ගැනුම් බාහන මිලදී ගත්තම ගැනුම් ගිණුම හර වෙනවා. ඒ වායේ කොටසක් කරවා යවුවම අඩුවීම තමයි මෙතන පෙන්වන්නේ ගැනුම් ගිණුමේ උපගිණුමක් වශයෙන් අපි නිරූපණය කරනවා. හරි. මෙතන ලියන්න හර වෙන එක නාගෙනවා. ණයහිමි කිරීමේ ලියනවා බැරවුනේ කවුද කියලා මෙයා එක්ක ආපසු යවමු. ඒ වගේමයි දැන් ඔයාගේ අර අන්තිම පිටුවේ 38 පිටුවේ තිබෙනවා ද්විත්ව රූප සංකල්පය. අපි ඒකත් සාකච්ඡා කළා. දැන් අපි සංකල්ප තුනක් සාකච්ඡා කළා. මොනවාද සංකල්ප තුන? ව්‍යාපාරික සංකල්පය, මූල්‍ය මිනුම් සංකල්පය, ද්විත්ව රූප සංකල්පය. ව්‍යාපාරිකක, මූල්‍ය මිනුම්, ද්විත්ව රූප සංකල්පය. මේ සංකල්ප තුන ආයේ අදහස හොඳට කියව ගන්න ඕන. ඉදිරි සංකල්ප ටික අපි මේ වගේ ගණන් හදාදී මතක් කර ගන්නවා. දැන් සාකච්ඡා කරන සංකල්ප වල අර විස්තරාත්මක දේවල් වල නැහැ. සංකල්පය කියවනවා ඒකේ පළවෙනි පැහැදිලි කිරීම කියව ගන්නවා. අවසන් කිරීම වලට සම්බන්ධතාවය ඒවා යොදා ගන්නා තැන් වල උදාහරණ ඒ වගේ දේවල් දැම්මම කඩ ගන්න අවශ්‍යතාවයක් නැහැ. සංකල්පයෙන් ඒ නමින් කියවෙන්නේ මොකක්ද කියලා දැනගත්තා නම් ඇති. හරි. 1:15 ණයහිමියන් රුපියල් 20000ක් ගෙවනවා. ණයහිමියන්ට මුදල් ගෙවනවා. ඇයි ඒ වගකීමෙන් නිදහස් වෙන්න. ඒතකොට දිත්ත බලපෑම මොකද? ටියුට් එකේ දෙනවා. වගකීම අඩු වෙනවා, මුදලුත් අඩු වෙනවා. වගකීම් අඩුවීම වගකීම් කිරීමේ ලියලා කොහෙද? හර පැත්තේ. මුදල් අඩුවීම මුදල් කිරීමේ බැර පැත්තේ ලියනවා. මොකද මුදලක් කියන්නේ වත්කමක්. වත්කමක් වැඩි වීම හර කළා. වත්කම අඩු වෙද්දී බැර කරනවා. එහෙනම් මම මුලින්ම හර සටහන යොදනවා. ණයහිමි වගකීම අඩු වෙනවා දැන් 20000කින්. දිනේ ලියනවා වගකීම් කිරීමේ හර පැත්තේ 1:15 හර කළා 20ක්. ඔන්න වගකීම අඩු වුණා. මුදල් බැර වෙන්න ඕනේ. යන්න මුදල් කිරීමට බැර කරාම 1:15 20ක්. දැන් විනෝද දෙකේ නම් දෙක ලියන්න. මුදල් කිරීම ලියනවා හරවන කෙනාගේ නම ණයහිමි කිරීම ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. එකයි 20 25 එකයි 30 ගණන් තුනක් තියෙනවා. ගණන් තුනක් තියෙනවා. ඊට අදාළ විත්ත සහනත් වාර දීලා තියෙනවා. තනියම බලන්න පොඩි වෙලාවක් දෙන්න. මොකද අලුත් අය ඉන්නවනේ. කියන්නේ accounting වල ආධුනික අය ඉන්නවනේ. යාළුවට පොඩි chance එකක් දෙන්න පළවෙනි ගානින්ම. ඊළඟ ගණන් සිදු වෙනවා 1:20 සේවකයාට වැටුප් ගෙවීමදී. එතෙන්දී පළවෙනි විත්ත බලපෑමේ පළවෙනි එක වැටුප් වියදම වැඩි වෙනවා. මුදල් ගෙවද්දී මුදල් වත්කම අඩු වෙනවා. මම එහෙනම් අලුතෙන් ගිණුමක් පුරු කර ගන්න ඕන. වැටුප් ගිණුම. මේක වැටුප් වියදම් ගිණුම කියලා ලියන්න ඕනද? එහෙම ලියුවත් හොඳයි. එතකොට මෙහෙම ලියුවොත් වැරදිද? නැහැ. එහෙම වැරදි නැහැ. වැටුප් කියලා ලියුවත් ප්‍රමාණවත්. දැන් වැටුප් කියන්නේ වියදමක් වැඩි වීම ගිණුම ලියන්නේ හර පැත්ත කියලා මාගේ හිස්තනේ ලියාගත්තා. ඒක හැදෙන විදිහ අපි ආයේ දෙවෙනි ගණනදී සාකච්ඡා කරමු.
වැටුප් වේදම ගඩි වෙන විට වැටුප් ගිණුම හර කරන්න. දිනේ 1.20 වැටුප් ගිණුම හර කරනවා 30ක්. වැටුප වෙන මේ මුදල් ගෙවුවම ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වීම මුදල් ගිණුමේ ලියන්නේ පැර පැත්තේ. මුදල් ගිණුම බැර කරන්න දිනේ 1.20 30ක්. මෙතන ලියනවා හර වුණ කෙනාගේ නම වැටුප්. මෙතන ලියනවා බැර වුණ කෙනාගේ නම මුදල්. වැටුප් හර මුදල් බැර. ඕනෑම ගණනුවක ඕනෑම සිද්ධියක ද්විත්ව බලපෑමක් තියෙනවා. ඒ ද්විත්ව බලපෑම හරහා බැර වශයෙන් ලෙජරේ වාර්තා වෙන්න ඕන. කවුද කියන්නේ? ද්විරූප සංකල්පේ, ත්‍රිත්ව රූප සංකල්පේ. අපි ඒක නෙමෙයි අනුගමනය කරන්නේ. අපි සෑම විටම ගණනුවක වටිනාකම එක තැනක හර කරනවා. එයාගේ තවත් තැනක බැර කරනවා. ද්විත්ව රූප සංකල්පය අනුව. එහෙම සංකල්ප සාකච්ඡා කරාම හොඳයි නේද? සංකල්ප ලිස්ට් එකම අරගෙන අර ඉතිහාස පාඩමක් සාකච්ඡා කරනවා වගේ සංකල්ප 15ක් 20ක් අරගෙන එක දවසක් අරගෙන දවස් දෙකක් අරගෙන මොනවා රස වෙන කතා කිය සාකච්ඡා කරනවට වඩා ගණන් හදන ගමන් මේ අවස්ථාවට ගැලපෙන සංකල්පය මතක් කරගන්න එක මම හිතන්නේ උගන්නන මටත් හොඳයි ඉගෙන ගන්න ඔයාලටත් හොඳයි. හරි 1.25 හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 45000ක්. අපි දන්නවා අයිතිකරු දුන්න මුදල අයිතිකරු අපිට දුන්න මුදල අපි කියන්නේ ව්‍යාපාරයනේ ව්‍යාපාර ලබා දුන්න මුදල අයිතිකරුට ලබා දෙන්න තියෙන බැඳීමක් වශයෙන් ලියා ගන්නවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය නැත්නම් හිමිකම කියලා. අයිතිකරු ගැනීම කරනවා කියන්නේ ව්‍යාපාරයේ දේවල් එයාගේ පෞද්ගලික ප්‍රයෝජනවලට ගෙනියනවා කියන එක. දැන් එයි ව්‍යාපාරයේ දේවල් පෞද්ගලික ප්‍රයෝජන ගෙනියනවා කියලා අපි මේක හඳුනගත්තේ මොන සංකල්පයෙන්ද? ඒවලත් අපිට මෙහෙම අහනවා විභාගයේදී පළවෙනි පේපර් එකේ මෙහෙම අහනවා. අයිතිකරුගේ පෞද්ගලික වේදමක් සඳහා ව්‍යාපාරයේ මුදල් ගෙවීම ගැනීම වශයෙන් හඳුනාගන්නේ කොමන සංකල්පයට අනුවද? අයිතිකරුගේ පෞද්ගලික කාර්යයකට නැත්නම් පෞද්ගලික වේදමක් සඳහා ව්‍යාපාරයේ මුදල් ගෙවීම ගැනීම වශයෙන් හඳුනාගන්නේ මොන සංකල්පයෙන්ද? සංකල්පය කියන්නේ ව්‍යාපාරයකට සංකල්පය නැත්නම් ගිණුම් කරන එකක සංකල්පයට අනුව. එතෙන්දී අපිට මොකද්ද කියන්නේ? ව්‍යාපාරය කියන අයිතිකරුවාගෙන් වෙන් වෙලා ඉන්න වෙනම පාර්ශවයක්. අපි මේ ව්‍යාපාරය කියන පාර්ශව වෙනුවෙන් තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව දැන් අයිතිකරු මුදල් රැගෙන යනවා 45000ක්. යනවා අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය අඩු වෙනවා. අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය අපි ප්‍රාග්ධන කිරීමෙන් පෙන්නගෙන ඉන්නවා. ප්‍රාග්ධනයේ වැඩි වීම බැර වශයෙන්. ප්‍රාග්ධනයේ වැඩි වීම බැර නම් ප්‍රාග්ධනයේ අඩු වීම හර වෙන්න ඕන. නමුත් අපි ප්‍රාග්ධන කිරීම හර කරන්නේ නැහැ. මෙයාගේ අඩු වීම අපි හර කරනවා වෙනත් ගිණුමක. ඒක නම මොකද්ද? ගැනිලි ගිණුම. ඒක හර කරනවා 1.25 45000. මුදල් රැගෙන යන නිසා මුදල් වත්කම අඩු වෙනවා. මුදල් ගිණුම කර කරනවා 45000. විස්තරය මෙතන ලියනවා ගැනිලි කියලා. ගැනිලි ගිණුම ලියනවා මුදල්. දැන් මේක මෙහෙම කිව්වට අපේ අය ඊළඟට කියනවා ගැනිලි වියදම් වැඩි වෙයි කියලා. දැන් මම හතරවෙනි ගණනේදී ප්‍රශ්නාංක 4ේදී මම කියනවා දැන් නෙවෙයි මම කියන්නේ ඉස්සරහට මම කියනවා ප්‍රශ්නාංක 4ේදී මම කියනවා ඒ ගණනුවේ දිත්ත බලපෑම් කියන්න කියලා. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා එක තැනකදී හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 10000ක්. එතෙන්දී අපේ ළමයි ලියාගෙන ආ උත්තරේ මොකද්ද? ගැනීම වියදම වැඩි වේ මුදල් වත්කම අඩු වේ කියලා. දැන් ඔයාලා එහෙම ලියන්නේ නැහැ කියලා මම දන්නවා. එයි මම කල්තියාම කිව්වනේ ඒක. ගැනීම කියන්නේ වියදමක්ද? නෑ වියදමක් වෙන්නේ නෑ. ගැනීම කියන්නේ මොකද්ද? හිමිකමේ අඩුවීමක්. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා ව්‍යාපාර විසින් හිමිකම කියලා. හිමිකම අපි ප්‍රාග්ධන කිරීමෙන් දැන් නිරූපණය කරගෙන ඉන්නවා. ඒ වැඩි වෙන විට ප්‍රාග්ධන කිරීම බැර වෙනවා. ප්‍රාග්ධනයේ අඩුවීම හර. අපි ඉගෙන ගන්න ලොජික් එකක්. වත්කම් වියදම් වැඩි වීම හර. ප්‍රාග්ධනයේ වගකීම් ආදායම් වැඩි වීම බැර අඩුවීම හර. ගැනීම හර උනේ ප්‍රාග්ධන කිරීමේ හර වීම පෙන්වන්න. ප්‍රාග්ධනය කියන්නේ වියදමක්ද? එහෙනම් ගැනීම වියදම වැඩි වෙයි කියලා කියන්න බෑ. අයිතිකරු ගැනීම සිදු කරාම දිත්ත බලපෑම කියන්නේ වෙන්නේ හිමිකම අඩු වෙයි. නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙයි. දෙවනි බලපෑම මුදල් වත්කම අඩු වෙයි කියලා ලියන්න ඕනේ. හරි.
දැන් මම ගැලී කිරීම හර කරා විස්තරේ මුදල් කියලා ලිව්වා. මුදල් කිරීම බැල කරා විස්තරේ ගැලී කියලා ලිව්වා. යනවා අන්තිම ගණන් දෙන්නට 1.30 50000ක් බැංකු ණය වෙනුවෙන් ගෙවනවා. බලන්න දිත්ත බලපෑම් දීලා තියෙනවා බැංකු ණය වගකීම අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. වගකීම අඩු වීම හර නේද? වගකීම් කිරීමක වැඩි වීම වැරපැත්ත ලිව්වා. අය තව විමක් පාරුව කරා. දැන් ළමයි අහනවා එතකොට සර් ණය වාරික වීමක් කොහොමද? ණය වාරික වීමක් එහෙම එකක් රූල් කරන්නේ නැහැ. ණය වාරික වීමක් රූල් කරන්නේ නැහැ. ඒ නිසා අපේ ණය වාරිකයේ ගෙවුවම අපි දන්නවා අඩු වෙන්නේ මොකද්ද? බැංකු ණය. එහෙනම් අපි ඒක ගලපන්නේ බැංකු ණය ගිණුමේ. බැංකු ණය ගිණුමේ වැඩි වීම බැලපැත්තේ ලිව්වා. දැන් බැංකු ණය ශේෂය අඩු වෙනවා 50000කින් ණය ගිණුම හර කරන්න. දින 1.30 50ක් හර කරා. මුදල් ගෙවුවා මුදල් වත්කම අඩු වෙනවා. මම මේ ඩබල් එන්ට්‍රි මෙහෙමම ගන්නේ වාට ඩබල් එන්ට්‍රි සාකච්ඡා කිරීම උදේ කළා. ඩබල් එන්ට්‍රි වාගේ පොතේ ලියා ගන්න කිව්ව ටියුට් එකේ ලියා ගන්න කිව්වා. ඒ නිසා මම ඩබල් එන්ට්‍රි ගොඩනැගීම දැන් කරන්නේ නැහැ. දැන් ඔය ගුරුරු වෙන්න ඉන්න අය සහ පැලටමත් පන්ති කරන අය අහගන්න මම දිත්ත සටහන ගොඩනැගීම එක තැනකදී කියලා දෙනවා. ලෙජරේ දිත්ත සටහන වාර්තා කිරීම තව තැනකදී කියලා දෙනවා. දිත්ත සටහන ගොඩනැගීම ලෙජරේ තොරතුරු ලියනවත් සමගම ඩබල් එන්ට්‍රි එක ගොඩනැගීමක් කියලා දෙන්න ගියාම ළමයි ටිකක් අපහසුතාවයටපත් වෙනවා. ඒව කියන්නේ අපිට මුදල් ගෙවා නොගෙවා අපේ පන්තිවල සහභාගී වෙන ගුරුවරුන්ට ළමයිට කියන්නේ මම මෙහෙම කීප වතාවක් කියන්නේ මම හොඳාකාරව දන්න සිද්ධියක් අද සිදු වෙනවා. මොකද මම පොඩ්ඩලකව දැනගත්ත ගුරුවරු දෙන්නේ අපේ ලින්ක් එක භාවිතා කරලා ලොග් වෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ ටියුට් ඉල්ලලා ගොඩක් කරදර කරා. යාළ කරදර කරපු නිසා තමයි මම දැනගත්තේ ඔයාලා බලන්න ගියේ මෙයාලා කවුද මේ කියලා. ඒ කියන්නේ පළවෙනි ටියුට් එක දෙවෙනි ටියුට් එක ටියුට් හැම එකක්ම ඉල්ලන්න ගත්තා. අපිට ටියුට් ටික print කරගන්න පහසු වෙන්නේ කියලා. ඒ තරම් අපේ ටියුට් වලට කෑලා. අනේ ටියුට් වල ලෝක රහස් නැහැ, දේව රහස් නැහැ. අපි මේ හොයාගත්ත අපි දන්න විෂය කරුණුමයි තියෙන. ඔයාම ඉගෙනගත්ත විෂය කරුණු තියෙන නිසා ඒ වගේ අර නිර්ලජ්ජ වැඩ කරන්න එපානේ. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඔයාලා ඉගෙන ගන්න ඔයාලා උගන්වන මගේ ගිණුම් කරන විෂය මොහරි ඔයාලට පැහැදිලි කරලා තියෙනවා නම් පෞද්ගලිකව කෝල් කරලා කියන්න. මහත්මයෙක් වශයෙන් කතා කරලා කියන්න. සර් මමත් ගිණුම් කරන ගුරුවරයෙක් මට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මට මෙන්න මේ උදව්වක් දෙන්න පුළුවන්ද? මෙතන උගන්වන ආකාරය කොට පැහැදිලි කරන්න පුළුවන්ද? මම උදව් කරන්න. මමත් ගුරුවරයෙක් ඉගෙනගෙන මෙතෙන්ට ආවේ. මට උගන්වපු ගුරුතුමාගේ නමක් කියනවා රම්සිරි බලහක්කාර. ප්‍රින්ස් කොලෙජ් එකේ තාමත් උගන්වනවා. එතුමගේ ආයතනේ. ආන්තර ප්‍රදේශයේ ජනප්‍රිය ගිණුම් කරන ගුරුවරයෙක්. එහෙම නමකේ කී මම ඉගෙන ගන්න උගන්වනවා නම් ඔයාලට උදව් කරන්න මම පැකිලෙන්නේ නැහැ. මමත් හැදුවේ මමත් තවත් ටියුෂන් ගුරුවරයෙක්ගේ ආభాෂයෙන් මෙතෙන්ට ආව බව මට අමතක නැහැ. ඒ නිසා ඔයාලට උදව් කරන්න මම සූදානම්. අර හොරු වගේ එක එක ව්‍යාජක ආකාර වලින් ඇවිල්ලා නිකන් අපේ අපහසුතාවයටපත් වෙන්න එපා. ඍජුව මැරෙන කතා කරනවා නම් ඊට වඩා හොඳයි කියලා මහත්මයෙක් වශයෙන් කතා කරනවා නම් හොඳයි කියලා මතක් කරන්න කැමතියි. හරි. හැමෝටම මේ කතාව කිව්වේ. දැන් මම යනවා මොකද යන්නේ බැංකු ණය ගෙවීම නේද? බැංකු ණය ගෙවද්දී වගකීම් අඩු වුණා. වගකීම් ගිණුමේ හර පැත්තේ ලිව්වා. එහෙනම් මුදල් ගෙවීමේ ඒක බැල පැත්තේ ලියනවා. රුපියල් 50000. මොකද ඔයාගේ ඩබල් එන්ට්‍රි එක ඔයාලඟ තියෙනවා. මම එතනදී පටන් ගත්තේ නේද මේ බණින්න නෑ. ආදරේ මතක් කළා. මේ ඩබල් එන්ට්‍රි ගොඩනැගීම වෙනවම කතා කරන නිසා මේ ගණන් හතර ගම මම ඩබල් එන්ට්‍රි පැහැදිලි කරේ නැහැ ගොඩනැගෙන ආකාරය ළමයිට. හැබැයි අපි දෙවෙනි ගානේදී ආයෙ මේ ඩබල් එන්ට්‍රි ගොඩනැගීම වෙනවම සාකච්ඡා කරන නිසා අර උද්දේශ ශරීරයෙන් ඉඳලා නැතුව හවස ඉන්ටර්වල් එකෙන් පස්සේ ලොග් වෙන ආයෙට මේ ඩබල් එන්ට්‍රි ගොඩනැගෙන කොහොමද කියලා ගැටලුවක් ඇති. පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලන්න. ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි. බැංකු ණය ගිණුම හරගෙද්දී බැරුණේ කවුද කියලා ලියනවා මුදල් කියලා. මුදල් ගිණුමේ ලියනවා 50 බැර වෙනුනේ කවුද හරුනේ කියලා. බැංකු ණය. ඔන්න. අපි පළවෙනි ගණන දිත්ත බලපෑම් ටික ලෙජරට ගත්තා. දැන් ඊළඟට ශේෂ පිරික්සමක් හදාන්න කියලා කියනවා. මම මේක දැන් හදන්නේ. ශේෂ පිරික්සමක් හදාන්න ගිණුම් තුලනය කරලා හැකියාව තියෙන කෙනා හදන්න. සෙකන්ඩ් ෂෝ එක කරපු අයට දන්නවනේ. ලෙජර් ගිණුම් තුලනය කරන්න දන්න අය ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සම හදන්න. අනිත් අයලා එයාලට මම ඉදිරි ගණන් කිහිපයකින් පස්සෙ කියලා දෙන්න. මේ හැම දෙයක්ම පටලවා ගත්තම ඔයාලට වැඩේ ටිකක් අමාරු වෙන නිසා. හරි. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ එතනින් මම නවත්තනවා. තව කාරණයක්. මෙතන දැන් මේ ගණන් වලට අදාළ ශේෂ පිරික්සමක් හදන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවනේ කොයි මොහොතක හරි මම කියලා දුන්නවා. ඒ නිසා ඉතින් තියාගන්න 1 2 3 4 5 6 7 8 9 රූල් 12 කියලා තියාගන්න මෙතන පොතේ. මේ උත්තරේ යටින් රූල් 12 කියලා තියාගන්න.
ඉඳ තියාගෙන අපි ප්‍රශ්නාංක දෙක ලියාගන්නේ. ප්‍රශ්නාංක දෙක හදාගෙන රූල් 10ක් 12ක් ඉඳ තියෙනවා. මේකේ ශිෂ්ටපීක්ෂම අපි වෙන දවසක හදන නිසා. හරි. ඒකත් එක්කම අපි දැන් යමු ප්‍රශ්නාංක දෙකට. ප්‍රශ්නාංක දෙකේ තියෙනවා වගුවක්. අපි මේ වගුව සම්පූර්ණ කරමු. ඒ එක්කම මම බෝඩ් එකට ගන්නවා අර පද පහේ සමීකරණය. ඔය ප්‍රශ්නාංක දෙක තියෙන්නේ පිටුවන්ක 10. පිටුවන්ක 10 මම මේ බෝඩ් එකේ ලියන